ආයිබෝවන් ඔබ මේ එකතු වෙන්නේ ඉතිහාසය 10 ශ්‍රේණිය ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පස්වෙනි පාඩමේ තුන්වෙනි වීඩියෝ ක්ලිප් එකත් එක්ක. දැන් අපි සාකච්ඡා කරමු පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය. ඒ කියන්නේ අතීත මානවයා කොහොමද ස්වාභාවිකව තියෙන පාෂාණ යොදාගෙන මේ යකඩ නිස්සාරණය කළේ නැත්නම් යකඩ සකසගත්තේ කියන කාරණේ තාක්ෂණික පැතිකඩ තමයි අපි මේකෙදි සාකච්ඡා කරන්නේ. ඒකට පළවෙනිටම උදාහරණය හම්බ වෙන්නේ ඌව පළාතේ බෙරගල නම් ස්ථානයේ සොහොන් ගැබක තිබිලා හම්බ වෙනවා යබොර කැබැල්ලක්. ඒක ක්‍රිස්තු පූර්ව 2400ට දිනනීම කරලා තියෙන්නේ. එතකොට ඒකේ ඓතිහාසික කාල සීමාව ඔබට තේරෙනවා ඇති. ඊළඟට ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණයට සාධක හම්බ වෙන ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ යකඩ උඳුන් හමුවන ස්ථාන දෙකක්. ඒකෙන් පළවෙනි එක තමයි සබරගම පළාතේ බලංගොඩ සමනල වැව කියන ප්‍රදේශය. ඇත්තටම මේ සාක්ෂි හොයාගෙන යනකොට මේ තොරතුරු පරීක්ෂා කරනකොට මේ ටෙක්නොලොජි එක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස දක්වා දිව යන බව පැහැදිලි කරගෙන තියෙනවා. එතකොට මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද සියවස. එතකොට ඒ දක්වා සමහර විට ඊට එහා යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය දිව යන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒත් එක්කම මේ පැය 12ක් එක දිගට ගින්දර නොනැසී දල්වාගෙන භාවිත කරලා තියෙන්නේ ඇත්තටම ස්වාභාවික හුලං. එතකොට මෝසම් සුළං තමයි භාවිත කරලා තියෙන්නේ කඳු මුදුනක මේ යකඩ නිස්සාරණය කරන උඳුන හදලා පැය 12ක් විතර එක දිගට ගින්දර දැමීමෙන් තමයි මේ යකඩ නිස්සාරණය කිරීම යකඩ පස්කුට්ටි වලින් උණු කරලා වෙන් කර ගැනීමට අතීත මානවයා භාවිතා කරලා තින්නේ. එතකොට ඔබට මේ පළවෙනි ඡායාරූපයෙන් පේනවා ඇති ලොව මවිත කළ සමනල වැව වානේ තාක්ෂණය කියලා. එතකොට මේකෙදි ඔබට පේන්නේ මේ පළවෙනියටම සුළං ප්‍රවාහය. ඒ කියන්නේ මේ යකඩ නිස්සාරණය කරන උඳුන නිර්මාණය කරන්නේ මැටියෙන්. එතකොට මේ ඔබ දකින්නේ මැටියෙන් නිර්මාණය කරන ලද උඳුනක්. එතකොට කන්දේ හුළඟ ඇවිල්ලා වදින්නේ මෙන්න මේ කවුළු වල. මෙන්න මේකේ වැදිලා මෙහෙම කොටසක් උඩට යනවා. අනිත් එකෙන් මෙන්න මේ සිදුරු වලින් අතුලට හුළං විදිනවා. එතකොට මේ උඩ තියෙන ගින්දර වලට යටින් හුළඟ වැදීම තුළින් මේ ගින්දර හොඳට පත්තු වෙනවා. එතකොට මේ යකඩ නිස්සාරණයට තාමත්ම ලේසි. එතකොට මේ තමයි මැටි උඳුන. ඊට පස්සේ මේ තමයි වාතය ඇතුල් වෙන සිදුර. මේ තියෙන්නේ ඒ සිදුරු. ඊළඟට මේකේ උඩම කොටසේ තියෙනවා ප්‍රතිසංස්කරණය වන පිටාර වායුව. ඒ කියන්නේ මෙහින් ගින්දර ආවට පස්සේ මෙහින් දැවි පිලිසිලා යන වායුව. ඊට පස්සේ මේ තියෙන්නේ යපස් තට්ටුව. ඊළඟට මේ තියෙන්නේ ගල් අඟුරු තට්ටුව. ඊළඟට පිදුරු සහ දහයියා. මෙහින් පස් වලින් මේ පාෂාණ වලින් ලෝහය තියෙන කොටස උණු වෙලා පල්ලෙහාට වැටුණන් පස්සේ මෙන්න මේ කොටසට තමයි ඒක වැටෙන්නේ. ඒක පිදුරු සහ දහයියා වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක කුමක් හෝ ආධාරයකින් මෙන්න මේ කොටස අයින් කරලා මේ නිස්සාරණය වුණ යකඩ කෑලි කොටස් එළියට ගන්නවා. එහෙම අරගෙන තමයි අතීත මානවයා Tamanට අවශ්‍ය ආයුධ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ දකින්නේ ඒ සැබෑවටම හදන ලද නිර්මාණය කරන ලද යකඩ උඳුනක්. මේ තියෙන්නේ මේ මැටි නල ටික වායුව ලැබෙන්නේ මේකෙන්. මොකද හැම වෙලාවකම ආදි මානවයන්ට පැය 12ක් මෙතන ඉඳගෙන මේ සඳහා ගින්දර දාන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ ස්වාභාවික එන මෝසම් සුළං තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට ඔන්න අර ස්වාභාවික දැන් පාඩම මුලින්ම අපි කිව්වා ස්වභාව ධර්මයේ තියෙන මූල ධර්මයන් එදිනදා වැඩ කටයුතු වල යොදාගත්තා කියලා. මේ තමයි ඒකට දෙන්න පුළුවන් තවත් සුවිශේෂී සාධකය. එතකොට ස්වාභාවික මෝසම් සුළං යොදා ගන්නවා තමන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන මෙන්න මේ වගේ මැටි වලින් යකඩ උඳුනක් හදලා සාර්ථකව අතීත මානවයා යකඩ නිස්සාරණය කරගත්තා. නැත්නම් අවශ්‍ය යකඩ සම්පාදනය කරගත්තා. ඊළඟට යකඩ නිස්සාරණය කරන උඳුන සකසා ගන්නේ මැටි වලින් කියලා අපි කතා කළා මුලින්ම. ඊළඟට මේ මැටි හොඳට පදම් කරලා පොළවට ලම්බාකාරව හොඳට ශක්තිමත්ව පදම් කරලා තමයි මේ උඳුන සකසා ගන්නේ. ඊළඟට
යකඩ බහුලව තියෙන පාෂාණ කැබලි, ගල් කැබලි යොදා ගන්නවා මේ සඳහා. ඒකට ලිමොනයිට් හා හෙමටයිට් කියන පාෂාණ වර්ගය තමයි යොදාගෙන තියෙන්නේ. ඒ තමයි විද්‍යාත්මක නාමය. ඊළඟට මේ ලිමොනයිට් හා හෙමටයිට් කියන යකඩ බහුල පාෂාණ කැබලි පුච්චලා මේ යකඩ වෙන් කර ගැනීම සඳහා භාවිතා කරනවා ඊ타ත්ම සැර දර වගයක්. නැත්තම් අඟුරු වර්ගයක්. ඒ තමයි මරං කියන ගහේ අඟුරු. උදාහරණයක් වර්තමානයේදී යකඩ මරං කියලා තමයි මේ ගස් වර්ගය හඳුන්වන්නේ. එතකොට ඒ ගස් වර්ගයේ ගින්දර හුඟක් සැරයි. ඔබ දන්නවා වර්තමානයේ පත්තරයක් පුච්චනකොට එන ගින්දර සැරට වඩා පොල් කට්ටක් දැවෙනකොට එහි ගින්දර සැර වැඩි. අන්න ඒ වගේ යකඩ මරං කියන දැව වර්ගයේ ඊ타ත්ම ගින්දර සැර අඟුරු සැර జాතියක්. ඉතින් ඒකේ පුලුස්සලා ඒ අඟුරු තමයි මේ ලිමොනයිට් හා හෙමටයිට් කියන යකඩ බහුල පාෂාණ කැබලි ගල් කැබලි නිස්සාරණය කිරීම සඳහා යොදාගන්නේ. ඊළඟට සවස් කාලයේ ගින්දර දාපුවම පහවදා එල්ලි වෙනකන් එක දිගට පැය 12ක් මෝසම් සුළං ලැබීම තුලින් තමයි මේ ගින්දර එක දිගට දැමීමෙන් සෙල්සියස් අංශක 1538කට පමණ රත් කරලා තමයි මේ යකඩ නිස්සාරණය සිද්ධ කරගන්නේ. දැන් අපි බලමු මොකද්ද මේ ලිමොනයිට් පාෂාණය කියලා කියන්නේ. මේ තියෙන්නේ ලිමොනයිට් පාෂාණය. ඊළඟට මේ තියෙන්නේ හෙමටයිට් කියන පාෂාණය. මෙන්න මේ පාෂාණ වර්ග දෙක තමයි අතීත මානවයා යකඩ නිස්සාරණය කිරීම සඳහා යොදාගෙන තියෙන පාෂාණ විශේෂයන් දෙක. මේ නම් දෙක ඔබ මතකයේ රඳවා ගත යුතුයි. මොකද විභාගයේදී කෙටි ප්‍රශ්න සකස් වෙනවා මෙන්න මේ පාෂාණ වර්ග දෙක ආශ්‍රයෙන්. ඊළඟට යකඩ නිස්සාරණය කරන මීළඟ උඳුන හම්බ වෙන ස්ථානය. ඒ තමයි මධ්‍යම පළාතේ සීගිරියට නොදුරු අලකොළ වැව දෙහිගහ ඇලකන්ද කියන ස්ථානය. දෙහිගහ ඇලකන්ද කියන ස්ථානයේ යකඩ නිස්සාරණය කිරීම සඳහා එක දිගට ගින්දර දල්වා ගැනීම සඳහා යොදාගත්තේ මයින්හමක්. එතකොට ඒක ක්‍රිස්තු පූර්ව 180 සිට ක්‍රිස්තු වර්ෂ 200 පමණ දක්වා කාලය තුල මේන් යකඩ නිස්සාරණය කරලා තියෙනවා කියලා සාක්ෂි හොයාගෙන තියෙනවා. ඇතැම් කම්හල් වල අදටත් මේ මයින්හම කියන එක යොදා ගන්නවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ පළවෙනි ඡායාරූපයෙන් තියෙන්නේ මයින්හමක්. හුලං දරා ගැනීම සඳහා තමයි මෙන්න මේ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. එහා පැත්තෙන් උස්සනකොට ඇතුළට හුලං උරා ගන්නවා, ගබඩා කර ගන්නවා. ඒක පහත් කරනකොට උරාගත්ත හුලං පොඩි සිදුරකින් එළියට එනවා. මෙන්න මේ දෙවෙනි ඡායාරූපයේ තියෙන්නේ එහෙම එළියට එන හුලඟෙන් මෙන්න මේ දහනය කර ගන්න අවස්ථාවක්. වර්තමානයේ ඇතැම් කම්හල් වල මේ තාක්ෂණය භාවිත කරනවා. ඊළඟට මෙන්න මේ ආකාරයට තමයි අතීත මානවයා ස්වාභාවික පරිසරයේ යකඩ බහුල ගල් සෙල්සියස් අංශක 1538කට පමණ රත් කරලා යකඩ හදාගත්තේ. එතකොට මේ දෙහිගහල කන්ද ප්‍රදේශයේ භාවිතා කරපු තාක්ෂණය තමයි මයින්හම. ඒකෙන් තමයි සෙල්සියස් අංශක 1538කට පමණ රත් කරලා ඒ පාෂාණ වලින් යකඩ වෙන් කරගෙන එදිනෙදා අවශ්‍ය යකඩ අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන තියෙන්නේ. දැන් අපි හොයලා බලමු එකල තිබිච්ච සුළු කර්මාන්ත. පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩමට තවත් දැනුම එකතු කරන සුළු කර්මාන්ත මොනවද? ඒ වගේ භාවිත කරලා තියෙන තාක්ෂණික ක්‍රමවේදයන් මොනවද කියන එක දැන් සාකච්ඡා කරමු. ඉස්සරෝම ආභරණ සැකසීම, මැටි කර්මාන්තය, මැණික් කර්මාන්තය හා කම්මල් කර්මාන්තය තමයි මේකල තිබිලා තියෙන කර්මාන්ත. ඒ අතරේදී ආභරණ සැකසීම පිළිබඳ තාක්ෂණය හමුවන්නේ ජේතවන කැණීමේ. අපිට තාමත්ම වැදගත් ආභරණ සැකසීමේ ටෙක්නොලොජි එක මොන වගේද කියලා හොයලා බලනකොට ජේතවන කැණීම ඉතාමත්ම වැදගත් අපිට. ඒකට හේතුව තමයි එහිදී හම්බ වෙනවා වී ඇටයක් පමණ තැල්ලක මල් කැටයන් 21ක්. ඒතර වී ඇටයක් තරම් තැල්ලක මල් කැටයන් 21ක් කරන්න කොහොමද යොදාගත්ත තාක්ෂණය? ඒක ඇත්තටම අද්විතීය තාක්ෂණයක්. ඊටාම සූක්ෂම තාක්ෂණයක්. ඊළඟට අබේගිරි කැණීමෙන් වර්ණාලේපිත උළු හමු වෙනවා. එතකොට අබේගිරි
ප්‍රදේශයේ කැණීමකින් හම්බ වෙනවා වර්ණ ගන්වන ලද පාට කරන ලද උළු. එතකොට මේ පාට සඳහා යොදාගත්තේ මොනවද? මේ සඳහා පස පදම් කළේ කොහොමද? එතකොට මෙන්න මේ වගේ දේවල් වර්ණ නිර්මාණය කර ගැනීම සඳහා ස්වාභාවික ගස්වල, මල්වල, ගෙඩිවල යුෂද යොදාගත්තේ. එතකොට අන්න ඒ වගේ කාරණා මේකෙදි වැදගත් වෙනවා. එතකොට අබේගිරි කැණීමෙන් තමයි වර්ණාලේපිත උළු හම්බ වෙන්නේ. එතකොට මේ ඔබ දකින්නේ ඒ අබේගිරි කැණීමෙන් හොයාගන්නා ලද වර්ණාලේපිත උළු. එතකොට වර්ණ කීපයකින් තියෙන බව ඔබට පැහැදිලි වෙනවා. එතකොට මේ උළු කියලා කියන්නේ අවුවට නිරන්තරයෙන්ම නිරාවරණය වෙලා, වැස්සට නිරන්තරයෙන්ම නිරාවරණය වෙලා, හුළඟටත් නිරාවරණය වෙලා තියෙන දෙයක්. හැබැයි මේ වගේ මේ පාට පිච්චෙන්නේ නැති වෙන්න දිගු කාලීනව මේ පාට වර්ණය රඳා පවත්වා ගැනීම සඳහා අතීත මානවයා සුවිශේෂී තාක්ෂණයක් මේ සඳහා භාවිත කරලා තියෙනවා. ඒක තමයි මෙහි තියෙන විශේෂත්වය. ඊළඟට විවිධ ආයුධ නිර්මාණය කරලා තියෙනවා. ආරක්ෂක උපකරණ. එතකොට කම්මල් කර්මාන්තය පිළිබඳ තොරතුරු අපිට ඒකෙන් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ ඡායාරූපයේ තියෙන්නේ මේ චිත්‍රයේ තියෙන්නේ කම්මල් කරුවෙක්. ඈතින් පේනවා පලිහක්. ඒ වගේම ඊතල දුනු හෙල්ල තියෙනවා. ඒත් එක්කම මෙතන පලිහ කඩුව ඒ වගේම කිනිසි මොහොන් සකසමින් ඉන්නේ කඩුවක් සහ ඊතල වගේ. එතකොට මේ තමයි අතීත කම්මල් කරුවන් පෙන්නෙන නැත්තම් මොන වගේද කියලා දැනගන්න පුළුවන් ඇඳින ලද චිත්‍රයක්. මේ කොටස ඇත්තටම විශේෂයි. ඒ තමයි කස්තාන කඩුව. මේ තියෙන්නේ අතීත හෙළයන්ගේ ආයුධ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙන්න පුළුවන් වැදගත්ම කරුණුකාරණා අතර තවත් එක් සුවිශේෂී කොටසක්. මෙන්න මේ පළවෙනි කඩුව කස්තානේ කඩුව කියලා හඳුන්වනවා. මේක හම්බ වෙන්නේ අපිට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ජනාධිපතිතුමාගෙන් තමයි මේක අපිට හම්බ වෙන්නේ. මේක ලංකාවේ 19 වන සියවසේ විතර භාවිත කරන ලද කඩුවක්. එතකොට මේ කඩුවේ තියෙන විශේෂත්වය බලන්න. මේ තියෙන මේ කඩුවේ සමීප ඡායාරූපයක් මැණික් 6ක් පමණ මේ පෙනෙන ස්ථානයට යොදාගෙන තියෙනවා. ඒ වගේම ඉතාමත්ම සූක්ෂම කැටයම්. මේ ඇවිල්ලා බුදුදහමේ සාකච්ඡා වෙන මනක්කල්පිත සත්වයක්. එතකොට මේ සතාගේ හැඩරු හුරුකම් යොදා ගනිමින් තමයි මේ කඩුවේ මීට සකස් කරලා තියෙන්නේ. ඊළඟට හොඳ මල් වැලක් යොදාගෙන තියෙනවා. එතකොට මේ දකින්නෙත් එවැනිම තවත් එක කඩුවක්. මේ වගේ රත්තරන් පාටින් නෙමෙයි මේක සකස් කරලා තියෙන්නේ. එතකොට කඩුවේ කොපුව තමයි මේ ඔබ දකින්නේ. කඩුවේ කොපුවේ දැන් ඔබට හිතෙනවා ඇති මේ කඩුවේ කොපුව යකඩ වලින් හදලා තිබුණොත් මේ කඩුව දාන ගානට කඩුවේ මුවහත නැත්තම් කැපීමේ තියෙන සම්භාවිතාවය මොට්ට වෙනවා ඇති කියලා. මතක තියාගන්න මේකේ ඇතුලේ තියෙන කොටස නිර්මාණය කරලා තියෙන්නේ දැවයෙන්. ඒ නිසා මුවහතට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ පිට කවරේ තමයි ලෝහ වලින් රත්තරන් පාට ලෝහයකින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත්. එතකොට මේ ඡායාරූපයෙන් ඔබ දකින්නේ ලංකාවේ සටන් කලාවක්. අංගම්පුර සටන් කලාවේ හෙල්ලය ඒ වගේම පලිහ කඩුව භාවිත කරලා සටන් කරන සටන් අවස්ථාවක්. ඉතින් මෙන්න මේ විදිහට හොයලා බැලුවම අතීතයේ කම්මල් කරුවා විසින් නැත්තම් අතීත තාක්ෂණයේ අතීත ලෝහ තාක්ෂණය කරන ලද නිර්මාණ ශිල්පියා විසින් මේ වගේ සුවිශේෂී කඩු අවියායුධ වර්ග නිර්මාණය කරලා තිනවා මේ ලෝහ වලින්. එතකොට මේ නිර්මාණ තාක්ෂණය වැදගත් අපිට. ඊට පස්සේ මේ කඩුවේ ආකෘතිය සකස් කරනකොට මොන වගේ ක්‍රමවේදයක්ද භාවිත කරපු කියන තාක්ෂණය අපිට වැදගත්. මෙන්න මේ වගේ කරුණු රාශියක් මේ තුලින් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා පැරණි විද්‍යාව තාක්ෂණය කියන කොටසේදී මෙන්න මේ කස්තාන කඩුව ඒත් එක්කම මේ යුද උපකරණ නිර්මාණය කිරීමේ දැනුම තාක්ෂණික පැතිකඩ ඔබ මතකයේ අනිවාර්යයෙන්ම රඳවාගත යුතුයි.
ඊළඟට අපි සාකච්ඡා කරමු දේශීය වත්සිරිත්. මොකක්ද මේ වතාවත් කියන්නේ? මොනවද මේ දේශීය කෘෂිකර්මාන්තයත් එක්ක නැත්තම් දේශීය මිනිසුන් එදිනෙදා තමන්ගේ ජීවිතේ අනිවාර්යයෙන්ම කරපු සිරිත් විරිත් මොනවද? වතාවත් මොනවද? කියන එක අපි මෙහිදී සාකච්ඡා කරමු. එතකොට කෘෂිකර්මාන්තය සඳහා යාත්තු කර්ම කිරීම අතීත ගැමියා කරපු සුවිශේෂී වැඩක්. මේ ඡායාරූපෙම ඔබට පේනවා ඇති. කුඹුරක කමතක වී ගොඩක් පුරවන්න ලෑස්ති. සමහර විට මේ වී වල තියෙන රොඩු අයින් කිරීම සඳහා මේක ෆෑන් කරන්න හදනවා වෙන්න පුළුවන්. ඉස්සරෝම කමතේ තියද්දී මේ ගොඩ ගහලා තියෙන වී ගොඩට කියන්නේ බැත ගොඩ කියලා. එතනදී වී කියන්නේ නැහැ. කමත් භාෂාවේදී මේක ඔබට අහලා ඇති ඔබ. ඒ නිසා මේකට කියන්නේ බැත ගොඩ කියලා. එතකොට බැත ගොඩේ තියෙන කාටු දූවිල්ල ගොයම් කුඩු විච්ච කොටස් අයින් කිරීම සඳහා තමයි ෆෑන් කරන්නේ. මේ ඒ සඳහා සූදානම් වීමක් බව පැහැදිලි. වී ගොඩට වැඳලා තමන්ගේ බත සරු කරන ධාන්‍ය ගොඩට වැඳලා තමයි මේ ආරම්භ කරන්නේ මේ ගැමියන්. මේක අපේ ගැමියන් අතර තිබිච්ච කෘෂිකර්මාන්තයේ අන්තර්ගත වෙලා තිබිච්ච සුවිශේෂී සිරිතක්. එතකම ඔබට මතක ඇති සීසාවන්ට පටන් ගන්නකොටත් ගවයට ගොවියා මේ උක්කුටිකේ නැත්තම් මේ වගේ පහත් වෙලා වැඳලා තමයි පටන් ගන්නෙ. ගවයට වැඳලා තමයි පටන් ගන්නෙ. ඒ වගේම ගවයට කෙවිතක් තියාගෙන හැරෙන්න ඕනි පැත්ත විතරයි කිව්වේ. ඒකෙන් වැරෙන් පහර යොදලා එහෙම තාඩන පීඩන කළේ නෑ තමන්ගේ කුඹුර හාලා දෙන ගවයට. එනිසා ඒ සඳහාත් සුවිශේෂී සිරිත් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවද කොළ පෑගීම සඳහා නැත්තම් ගොයන් ගහෙන් වී වෙන් කර ගැනීම සඳහා ගවයන් දාලා තමයි මේක පාගවන්නේ. රැයක් පහන් වනතුරු මේ ක්‍රියාව කරනවා. ඔබ දන්නවද ඊට පස්සේ තෙල් වලින් ගවයාගේ කකුල් තවලා හොඳට සත්කාර සම්මාන කරනවා මේ ගොයම් පෑගීමෙන් අනතුරුව ගැමියන් විසින් ගවයට. එතකොට බලන්න ඒ පැත්තෙන් ඒ මිනිසුගේ තිබිච්ච වත්සිරිත් මොන වගේද කියලා. ඔන්න වගේ කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් සුවිශාල සිරිත් විරිත් රාශියක් අපේ අතීතයේ තිබුණා. ඊළඟට කෙම් පහන් ක්‍රමය. මොකද්ද මේ කෙම් පහන් ක්‍රමය කියලා කියන්නේ? මෙන්න මේකයි. මී තෙල් හා තල තෙල් ආදී යොදාගෙන පහන් කීපයක් දැල්වා පූජා පැවැත්වීම කරනවා. මේක කරන්න හේතු දෙකක් නිසා. පළවෙනි එක තමයි වගාවේ කෘමි උවදුරු නැසීම සඳහා. ඊළඟට හරකුන්ට වැළඳෙන ඇතැම් රෝග නිවාරණය සඳහා. බලන්න එතකොට තමන්ගේ වගාව බේර ගන්නත් තමන්ගේ වගාව සරු කරන ප්‍රවාහන කටයුතු කුඹුර සීසෑම ඒ වගේම කොළ පෑගීම නැත්තම් ධාන්‍ය වෙන් කර ගැනීමට උදව් කරන සතාට රෝගයක් තිබුණොත් පහනක් දැල්ලලා යාත්තු කර්ම කරලා තියෙනවා පූජා පවත්වලා තියෙනවා අතීත ගැමියන්. මේ තමයි දේශීය වත්සිරිත්. එතකොට මේ තියෙන්නේ වගේ ඡායාරූපයක්. ඇතැම් අවස්ථාවල තවත් කෙම් ක්‍රමයක් තියෙනවා. සුවඳවත්තු ගිතෙල් වලින් කපුටන්ට මෙන්න මේ විදිහට කිරිබත් උයලා පූජා පවත්වනවා. දෙහි කැපීම් සිද්ධ කරනවා. ඒ වගේම මේ දෙහි කොළ, ඒ වගේම දෙහි ගෙඩි සහ මිරිස් යොදාගෙන යම් යම් යාත්තු කර්ම කරලා තියෙනවා. මේ හැම එකක්ම අපේ දේශීය වත්සිරිත් මේ කෘෂි කර්මාන්තයේ ආශ්‍රයෙන් ගැමියන්ගේ ආශ්‍රයෙන් අදටත් ඇතැම් ප්‍රදේශවල මේවා දැක ගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ අතීත ගැමියා මේ වත්සිරිත් කරපු බව නිකම්ම නිකං කටකතාවක් නෙමෙයි. ඒකට අපිට තොරතුරු තියෙනවා. මේ ඒ තොරතුරු සාක්ෂි සහිතව සාකච්ඡා කරන අවස්ථාව. අතීත ගැමියන් දෙවියන් සඳහා පූජා පවත්වපු බවට සාධක රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්පාය කියන ස්ථානයෙන් හොයාගෙන තියෙනවා. එහිදී හම්බෙලා තියෙනවා දේවාලයක නටඹුන්. ඒ දේවාලයේ විස්කම්භය නැත්තම් වට ප්‍රමාණය අඩි 6ක් විතර. ඒකෙ තිබිලා හම්බෙනවා මැටි වලං කීපයක්. ඒවා යටිකුරු කරලා තමයි තියලා තියෙන්නේ. ඒ වගේම ගිනි ගොඩක් ගහපු සලකුණුත් හම්බ වෙලා තියෙනවා. ඒත් එක්කම
ගවයෙකුගේ හක්කක් සහ මැටි කොතලයක කොටසකුත් මේකෙන් හොයාගෙන තියෙනවා. මේ හැමදේම කරලා තියෙන්නේ මංගර කියන ස්වදේශීය දෙවියන්ට ශාන්ති කර්මයක් පැවැත්වීම සඳහා. ඒත් එක්කම කිරිමඩු ශාන්ති කර්මයේ පැවැත්වීමට මෙන්න මේ කටයුතු කරපු බවට නිගමනය කරලා තියෙනවා. මේක ක්‍රිස්තු වර්ෂයෙන් 3 වන සියවසට අයිති බවට කාල නිර්ණය කරගෙන තියෙනවා. ඒ වගේම වර්තමානයේ මෙන්න මේ කරන ලද කිරිමඩු ශාන්ති කර්මයට සමාන කොටස් නැත්තම් සමාන ආවතේව කටයුතු නැත්තම් මේ පුද පූජා ඌව සහ සබරගමු පළාත්වල සිදු කරනවා. එතකොට මේ තියෙන්නේ ඒ සඳහා චිත්‍ර ශිල්පියෙක් විසින් මෙන්න මේ කරුණු අනුව ගොඩනගන ලද චිත්‍රයක්. ඉතින් එතකොට මේකේ තියෙනවා වටපිටාවේ මිනිස්සු හිටගෙන මේ යාත්තු කර්මය නැත්තම් මේ දේව පූජාව දිහා බලාගෙන ඉන්නවා. එතකොට එක පුද්ගලයෙක් ගමේ ඉන්න මේ ආගමික සම්බන්ධයෙන් පුද පූජා පිළිබඳව හසල දැනුමක් තියෙන පුද්ගලයා මේ මඩුවට ගිහිල්ලා ශාන්ති කර්මය පටන් ගන්නවා. එතකොට මැටි වලං මුණින් නමල තියෙන බව ඔබට පේනවා. ඒත් එක්කම ගිනි ගොඩක් ගහලා තියෙනවා. කණු 4කින් මෙන්න මේ විදියට සෙවිලි කරලා මඩුවක් සකස් කරගෙන තියෙනවා. වර්තමානයේ පිරිත් ගෙවල් වල ඔබ දකිනවා උඩින් ඖෂධ කොළ, සිවිය කොළ, ඒ වගේ නුග කොළ, නා කොළ වගේ දේවල් එල්ලලා තියෙනවා. මෙන්න මේකෙත් එන මේ වගේ උඩින් ඉහළින් එල්ලලා තියෙනවා ඒ වගේ කොළ වර්ග, මල් වර්ග. ඊළඟට මෙතන තියෙනවා හරකෙකුගේ හක්කක්. මේ තියෙන එක. ඒ වගේම මැටි කොතලයක් තියෙන බවට මෙතනින් තොරතුරු ටිකක් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අතීතයේ කිරිමඩු ශාන්ති කර්මය සිද්ධ කරලා තියෙන්නේ. මේ අපිට ඒක සඳහා හම්බ වෙච්ච හොඳම සාධක. ඒ නිසා මේ අතීතයේ ගැමියන් අතර තිබිච්ච පූජාවන්, චාරිත්‍ර වාරිත්‍ර ඒ ගැමියන්ගේ දුක් කරදර සමනය කර ගැනීම සඳහා භාවිත කරලා තියෙනවා. ඒතර වර්තමානයේ ඌවහා සබරගම් පළාත්වල මෙන්න මේ ශාන්ති කර්ම ඉතාමත්ම හොඳින් සිද්ධ කරනවා. දැන් අපි කතා කරමු දේශීය දැනුම් පද්ධතියට අයිති වෙන මැනීම සහ ගණනය කිරීම කියන කොටස් දෙක. කිසියම් සමාජයක විද්‍යාත්මක දැනුම් මට්ටම අවබෝධ කරගන්න පුළුවන්ලු ඔවුන් සබහාදාමේ තියෙන භෞතික දේවල් මැන ගැනීම සඳහා යොදාගත්ත තාක්ෂණය මොන වගේද කියලා හොයාගත්තම පුළුවන්ලු ඒ සමාජයේ ඊ타ත්ම විද්‍යාත්මක තාක්ෂණික දැනුම ඉහළින් හිටියා කියලා. පාඩම පටන් ගන්නකොටම ඔබට මම මතක් කළා සබහාදාමේ තියෙන මූලධර්මයන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදාගත්ත සිස්ටම් එක ක්‍රමවේදය හොයලා බැලුවම අතීත මානවයා මොන වගේ බුද්ධි මට්ටමකින් තාක්ෂණික දැනුමකින් සන්නද්ධ වෙලා හිටියද කියන කාරණය අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඇත්තටම සමාජයක විද්‍යාත්මක දැනුම් මට්ටම කොච්චරද කියලා අවබෝධ කරගන්න ඒගොල්ලෝ සබහාදාමත් එක්ක ගනුදෙනු කරපු විදිහ හොයාගැනීමෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉස්සරම කතා කරපු අවකාශයේ මැනීම. අතීත ගැමියන් ගොවිතැන් කිරීමේදී කිරිය, අමුණ, කරීසය, පෑල යන මිමි ක්‍රම භාවිතා කරලා තියෙනවා. කරීසය එකක් අමුණු 4කට සමානයි. අමුණක් යනු වර්තමාන අක්කර 2කට සමානයි. එතකොට මේ තියෙන විශේෂත්වය තමයි අවකාශයේ මැනීමට යොදාගෙන තිබෙන්නේ පරිමාව මැනීමට අදාළ ඒකක වීමයි. හොඳයි. දැන් අපි බලමු අතීතයේ තිබිච්ච මේ කිරීම මැනීම් මොන වගේද කියලා. ඉස්සරෝම ලාහ 40ක් පෑල 1යි. පෑල 12ක් කුරුණි 12යි. කුරුණි 44ක් අමුණු 1යි. අමුණු 1ක් කරීසය 0.2.5යි නැත්නම් 0.25යි. එතකොට මේ තමයි අවකාශයේ මැනීම සඳහා යොදාගෙන තියෙන ක්‍රමවේද. එතකොට මෙන්න මේ විදිහට මේ ගණන් මිනුම් සම්බන්ධයෙන්ුත් මේ අයට දැනීමක් තිබිලා තියෙනවා. එතකොට අවකාශයේ මැනීමට යොදාගෙන තිබෙන්නේ පරිමාව මැනීමට අදාළ ඒකක. එතකොට ඒකත් ඉතාමත්ම වැදගත්. මේ නිසා මෙන්න මේ කොටස ඔබ මතකයේ අනිවාර්යයෙන්ම රඳවා තබා ගත යුතුයි. මෙන්න මේ දේශීය දැනුම් මට්ටම නැත්තම් දැනුම් පද්ධතිය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමේදී. ඒ වගේම කිරිය, අමුණ, කරීසය, පෑල කියන මිමි ක්‍රමත් ඔබගේ මතකයේ රඳවා ගත යුතුයි. විභාගයේ සඳහා කෙටි ප්‍රශ්න නිර්මාණය වෙනවා මෙන්න මේ කොටසෙන්.
ඊළඟට අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් දුර්මඩලාකන්ද ස්ථානයේ බාතිකාභය රජු ලියවූ සෙල්ලිපියක දාගැබකට එක් කරීසයක් පූජා කරපු විස්තරයක් හම්බ වෙනවා. ඔබ මේ පාඩමේදී මෙන්න මේ කොටසේදී විශේෂයෙන් මතක තියාගන්න ඕනි කරීස එකක් අමුණු 4කට සමානයි. අමුණක් කියලා කියන්නේ වර්තමාන අක්කර 2කට සමාන භූමි ප්‍රදේශයක් කියන එක ඔබ තරයේ මතක තබා ගත යුතුයි. එතකොට තමයි මේක ඔබට හරියට අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට අනුරාධපුර හොරවිල ප්‍රදේශයේ කූටකන්නාභය රජු තිස්ස නම් විහාරයකට කරීස 8ක් පූජා කරලා තියෙනවා. එතකොට මේ තමයි මේ කරීසය කියන ක්‍රමය නැත්තම් භූමිය මැනීමේ ක්‍රමවේදය අනුව විහාරස්ථානවලට රජවරු පූජා කරන ලද ඉඩම්. එතකොට ඒකට සාධක තමයි මේ අනුරාධපුර හොරවිල ප්‍රදේශයේ දුනුමණ්ඩලාකන්ද ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ උදාහරණ දෙක ඔබ මතක තබා ගන්න. මිනුම් ක්‍රම. දිග මැනීමේ කුඩා මේකකයේ පරමාණුව. කෙටි දුර මැනීමට ආංගුලය හා වියත කියන එක පාවිච්චි කරනවා. මෙතනදී අඟල් 9යි වියත කියලා කියන්නේ. එතකොට මේ වගේ කුඩා ක්‍රම භාවිතා කරලා තියෙන විශේෂයෙන්ම ගොඩනැගිලි නිර්මාණය කරන්නත් විශේෂ වශයෙන්ම පිළිම නෙලීමේදීත් මේක ඉතාමත්ම වැදගත්. එතකොට මේ දෙක භාවිතා කරලා තියෙන අවස්ථා මතක තියාගන්න. ආංගුලය සහ වියත ගොඩනැගිලි සහ පිළිම නෙලීමේදී භාවිතයි. ඊළඟට දිග දුර විශාල දුරක් මැනීම සඳහා අතීතයේ යොදාගෙන තියෙන්නේ ගව්ව, යොදුන, උසබ කියන ක්‍රමවේද තුන. ඊළඟට නිස්සංකමල රජු මම්මාවත්වල ගව්වෙන් ගව්ව ගල් කණු සිටුවා ඇත. ඒ වර්තමාන කිලෝමීටර් කණුවකට සමානයි. එතකොට ගව්ව වර්තමාන කිලෝමීටර් එකකට සමානයි කියන එකත් ඔබ මතකයේ රඳවා තබා ගත යුතුයි. ඒත් එක්කම මේ ගව්වෙන් ගව්ව හිටවන ලද කණු වලට මෙන්න මේ විශේෂ නම භාවිතා කළා. ඒ තමයි ගාවුත කණු කියන එක. මේකත් විභාගයේදී නිරන්තරයෙන් ඇසෙන ප්‍රශ්නයක් නිසා ඔබ මතකයේ තබා ගන්න. නිදසුනක් විදිහට දකුණු පළාතට අයත් කටුගහ ගල්ගේ සහ වැලිගත් ප්‍රදේශවලින් මේකට තොරතුරු හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ගාවුත කණු නැත්තම් මේ නිසංකමල් රජතුමා මම්මාවත්වල යදපු මෙන්න මේ වගේ ගල් කණු පිළිබඳව තොරතුරු කටුගහ ගල්ගේ සහ වැලිගත් කියන ප්‍රදේශයෙන් හම්බ වෙනවා. එතකොට මේකෙනොත් දිග දුර, කෙටි දුර මැනීම සඳහා අතීතයේ තිබිච්ච තාක්ෂණික පැතිකඩ මොන වගේද කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මිමි ක්‍රම, මැනීමේ ක්‍රම. එතකොට මුලින්ම දක්වලා තියෙනවා පරමාණු 36ක් අණු 1යි, අණු 36ක් තජ්ජාරි 1යි, තජ්ජාරි 36ක් රතරේණු 1යි, රතරේණු 36ක් ලික්ක 1යි. එතකොට ලික්ක 7ක් උක 1යි, උක්ක 7ක් ධන්න මාස 1යි, ධන්න මාස 7ක් ආංගුල 1යි, ආංගුල 12ක් වියත් 1යි. ඔබ මතක තබා ගන්න වියතක් කියලා කියන අඟල් 9ක්. එතකොට මෙන්න මෙහෙම තමයි අතීතයේ මැනීම් ක්‍රම නිර්මාණය වෙන්නේ. එතකොට බලන්නකෝ අඟල් 9ක් නිර්මාණය කර ගැනීම සඳහා අතීතයේ ක්‍රමවේද විශාල සංඛ්‍යාවක් භාවිතා කරලා තියෙනවා. එතකොට මේ තාක්ෂණික දැනුම මේ තමයි අතීත මානවයා සතු විච්ච සුවිශේෂී මැනීමේ තාක්ෂණය. ඒකත් ඔබ මතකයේ රඳවා තබා ගත යුතුමයි. ඊළඟට බර මැනීම කියන කොටස. වෙළඳ කටයුතු වලදී තමයි බහුලව මේ බර මැනීම යොදාගෙන තියෙන්නේ. එතකොට වෙළඳාමේදී හොරතරාදි කිරීම, ව්‍යාජ විදිහට කිරණ එක, භාණ්ඩ කිරණ එක දඬුවම් ලැබිය හැකි වරදක්. එනිසා රජයේ විසින් අනුමත නොකළ පඩි තරාදි භාවිත කිරීම තහනම්. සොරබොරවැව ටැම් ලිපියේ මේ ගැන දැඩි විස්තර රාශියක් සඳහන් වෙනවා. ඔබ මතකයේ රඳවා තබා ගන්න මේ සොරබොරවැව ටැම් ලිපියත් අපිට ඉතාමත්ම වැදගත් අපේ පාඩම් බොහෝමයකදී මේ ගැන සාකච්ඡා වෙනවා. එතකොට දැන් අපි බලමු බර මැනීම සඳහා යොදාගෙන තියෙන ක්‍රමවේදයන් කීපයක්. වීහ 4ක් ගුංජා 1යි, ගුංජා 2ක් මාසක 1යි, මාසක 2.5ක්, අක 1යි, අක 8ක්, දරණ 1යි, දරණ 5ක්, ස්වර්ණ 1යි, ස්වර්ණ 2ක්, ඵල 1යි. එතකොට මේ තියෙන්නේ බර මැනීම සඳහා යොදාගත්ත ක්‍රමවේදයන්. දැන් අපි කතා කරමු ලංකාවටම ආවේනික වෙච්ච පැරණි ඉලක්කම් ක්‍රමවේදයක්.
අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ අරාබි ජාතිකයන් විසින් හඳුන්වා දෙන ලද ඉලක්කම්. හැබැයි අතීතයේ අපි මීට පෙර කොටස්වලදී සාකච්ඡා කරපු බර මැනීම, දුර මැනීම මේ වගේ දේවල් සටහන් කර තබා ගැනීම සඳහා ඉලක්කම් අවශ්‍යයි. එතකොට ඉලක්කම් වල අවශ්‍යතාවය සම්පූර්ණ වුණේ කොහොමද? ඇත්තටම අපිටම ආවේනික විච්ච ඉලක්කම් ක්‍රමවේදයක් නැත්නම් ඉලක්කම් තිබුණා. එතකොට වර්තමානයේ අපි පාවිච්චි කරන්නේ අරාබි ඉලක්කම්. හැබැයි අතීතයේ අපිට මෙන්න මේ ආකාරයට සටහන් කරන්න පුළුවන් නැත්නම් යොදා ගන්න පුළුවන් ඉලක්කම් ක්‍රමවේදයක් අපිට තිබුණා. එතකොට මේ පැරණි සෙල්ලිපිවල තියෙන සංඛ්‍යාත රූප කීපයක් තමයි මේ ඔබ දකින්නේ. එතකොට මේ සංකේත වලින් තමයි අතීතේ මේ ඉලක්කම් හඳුනාගෙන තියෙන්නේ. එතකොට අතීතේ බර මැනීම ඒ වගේම මේ වගේ දේවල් සඳහා ඉලක්කම් යොදාගෙන තිනවා. ඒ ඉලක්කම් යොදා ගන්න තාක්ෂණික දැනුමක් බුද්ධියක් අපිට තියෙන්නට ඕනි. එතකොට එක එක සංකේත එකින් එකට වෙනස් වෙන්න ඕනි. ඒකෙත් යම් ක්‍රමවේදයක් තියෙන්නට ඕනි. ඉතින් මේ හැම දෙයක්ම භාවිත කරලා තමයි අතීතයේ හිටපු මානවයා ඉලක්කම් නිර්මාණය කරගෙන තියෙන්නේ. මේව දකින්නේ අතීතයේ තිබිච්ච පැරණි ඉලක්කම් කීපයක්. ඊළඟට සාකච්ඡා කරමු කාලය මැනීම කියන කොටස. කෘෂි කර්මාන්තයේදී තමයි ගොඩාක් වැදගත් වෙන්නේ මේ කාලය මැනීම. ඒකෙදි භෝග වපුරන්න ඕනි කොයි කාලෙද, අස්වැන්න නෙලා ගන්න ඕනි, කපන්න ඕනි කොයි කාලෙද කියන එකට හොඳ දැනුමක් තියෙන්නට ඕනි. සුදුසු කාලයේදී ඒ කටයුතු සිද්ධ කරන්න. ඒ නිසා කාලය මැන ගැනීම සම්බන්ධයෙන් අපිට දැනුමක් තිබිච්ච බව පැහැදිලි. ඊළඟට දිගු කාලය මැනීමට වර්ෂ යන භාවිතා කරනවා. එතකොට දිගු කාලය මැන ගැනීමට වර්ෂය කියන එක තමයි භාවිතා කරලා තියෙන්නේ. චන්ද්‍රයාගේ ගමන අනුව අමාවක දින සිට 15වක දිනට දින 15ක් තියෙනවා. 15වක දින ඉඳලා අමාවකට දින 15ක් තියෙනවා. එතකොට මෙන්න මේ දින 30 තමයි මාසයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ මාසයත් පුරපක්ෂය සහ අවපක්ෂය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒත් එක්කම මේ දින 30 හැඳින්වීමට අපි වර්තමානයේ සාකච්ඡා කරන්නේ දුරුතු නවම් මැදින් බක් වෙසක් පොසොන් නැසල නිකිනි වප් ඉල් උදුවප් කියලා අපි මෙන්න මේ කොටස් කරගෙන ඉන්නේ. මෙන්න මේ මාස එකින් එක හඳුන්වීම සඳහා වර්ෂයටම තියෙන මාස හැඳින්වීම සඳහා තමයි දුරුතු නවම් මැදින් කියන ක්‍රමවේදය අපි යොදාගෙන තියෙන එක සිංහල ක්‍රමවේදයක්. ඊළඟට මාස 12ක කාලයක් හඳුන්වන්න වස යන්න හෝ හවජර යන පදය සෙල්ලිපිවල භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔබ මතකයේ රඳවා තබා ගන්න මෙන්න මේ මාස 12 හැඳින්වීමට යොදාගත්ත සෙල්ලිපි භාෂාව මොකක්ද කියන එක මොකද මේ ඒව විභාගෙදී ඔබගෙන් අහන්නට පුළුවන්. ඊළඟට මේ වස යන්න සංස්කෘත භාෂාවේ මෙතන සකු භාෂාවේ කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ කියන එක. එතකොට වස යන්න සංස්කෘත භාෂාවේ වර්ෂ යන යෙදුමින් යොදාගෙන තියෙනවා. ඒ වගේම හවජර යන්න සංස්කෘත භාෂාවේ සංවත්සර යන යෙදුමින් සකස් කරලා තියෙනවා. මේ සංවත්සරය කියලා කියන්නේ අපි වර්තමානයේ භාවිත කරන අවුරුද්ද කියන එකයි. එතකොට මෙන්න මේ වචනත් ඔබ මතකයේ රඳවා තබා ගන්න. දිනය යන්නට එකල භාවිත වූයේ තිතිය යන පදයයි. ඒකට උදාහරණයක් හම්බ වෙනවා. කූටකන්නතිස්ස අබේ රජතුමා විසින් අම්පාර දිස්ත්‍රික්කයේ රජගල නම් ස්ථානයේ සෙල්ලිපියක තත යන පදේ යොදාගෙන තිනවා. එයින් තිතිය නැත්තම් දිනය කියන එක සඳහන් කරලා තියෙනවා බව පැහැදිලි. ඊළඟට දිනයක් සෑදී තිබෙන්නේ මුහුර්ත වලින්. අපි හදාගෙන තියෙන අපි කතා කරන මොහොත හදාගෙන තියෙන මෙන්න මේ මුහුර්ත කියන එකෙන්. දැන් අපි සාකච්ඡා කරමු පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩමේ දැඩිගම සූතියගර චෛත්‍යයේ ලෝකඩ ඇත්පහන පිළිබඳව සුවිශේෂීම කොටසක් මේ පාඩමේ. බලමු මොකක්ද මේ සඳහන් විස්තරය කියලා. පළමුවන පරාක්‍රමබාහු රජතුමා ඉපදුණු ස්ථානයේ ලෙස සැලකෙන පුංකගාම නම් තැන වර්තමානයේ හඳුන්වන්නේ දැඩිගම කියලා. ඒක පිහිටලා තියෙන්නේ කෑගල දිස්ත්‍රික්කයේ. ඒ රජතුමාගේ උප්පත්තිය සිහිවනු පිණිස එහි ස්තූපයක් ඉදි කරලා තියෙනලු. එතකොට ඒක හඳුන්වන්නේ දැඩිගම සූතියගර චෛත්‍ය කියලා. මෙන්න මේ චෛත්‍ය 1951 වර්ෂයේදී පුරාවිද්‍යාඥයන් විසින් කැණීමට ලක් කරනවා. ඒ කියන්නේ හාරනවා. හාරලා හොයා ගන්නවා ස්තූපයේ ධාතු ගර්භයේ තිබිලා ලෝකඩයෙන් සාදන ලද පහනක් හොයා ගන්නවා. මේ පහන ඉතාමත්ම සුවිශේෂී පහනක්. ඇතෙකු මත හිඳ සිටින මිනිස් රූප දෙකකින් සමන්විතයි.
සතෙක් ඉන්නවා විශාල සතෙක් ඇතා. ඔහුගේ පිට උඩ මිනිස් රූප දෙකක් තියෙනවා. ඇතා හොඬයෙන් උග්ගහක් අරගෙන ඉන්නේ. මෙහි තිබෙන අපූර්වත්වය තමයි පහනට අවශ්‍ය වන තෙල් ගබඩා වෙලා තියෙන ඇතාගේ බඩේ උදරේ. එතකොට සතාගේ ලිංගය හරහා තමයි පහනට තෙල් ටිකෙන් ටික වෑස්සෙන්නේ ගලාගෙන එන්නේ. පහනේ තෙල් දැවි අඩුවෙත්ම අනායාසයෙන්ම ඇතාගේ උදරයේ තිබෙන තෙල් පහළට ගලා එයි. මේක සිද්ධ වෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයකට ස්වයංක්‍රීයව. ඒ ස්වයංක්‍රීයව සිද්ධ වෙන විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වන්නේ අචල ජල විද්‍යාව කියලා. ඒක ඔබ මතකයේ තබා ගන්න. බොහෝ අවස්ථාවල විභාගයට මේ තුලින් ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. එතකොට කාගේවත් මැදිහත් වීමක් නැතුව මේ ඇතාගේ බඩේ තියෙන තෙල් ලිංගය හරහා පහනේ තෙල් ඉවර වෙන්න පහනට ලැබෙනවා. එතකොට ඒකට භාවිත කරලා තියෙන විද්‍යාත්මක ක්‍රමවේදය අචල ජල විද්‍යාව. සංකීර්ණ භෞතික විද්‍යාත්මක මූලධර්ම පිළිබඳව දැනුම මොන වගේද කියලා කියන්න හොඳම සාධකය තමයි මේක. පැරණි ඉංජිනේරුවන්ට මේ තාක්ෂණය තිබුණා කියන්න හොඳම සාක්ෂිය තමයි දැදිගම සූතියගර චෛත්‍යයේ ලෝකඩ ඇත් පහන. ඊළඟට මේකේ තියෙන තවත් එක වැදගත්කමක් තමයි මේ පහන එල්ලන්න සකස් කරලා තියෙන දන්වැල. සාමාන්‍ය අපි එදිනෙදා දකින දන්වැලට වඩා වෙනස්. පුරුක් අමුණලා තියෙන්නේ කලාත්මක ක්‍රමවේදයකට. ඒ වගේම මේක නිර්මාණය කිරීම සඳහා මේ ආකෘතිය සකස් කරගත් ආකාරය. ලෝකඩෙන් ඇතෙක් හදන එක, ඇතා උග්ගහක් තමන්ගේ හොඬෙන් අරන් ඉන්න එක. ඒ වගේම ඇතාගේ පිට උඩ මිනිසුන් දෙන්නෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ ක්‍රමවේද මෙන්න මේ ආකෘති සකස් කිරීමේදීත් යම් විද්‍යාත්මක තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරලා තියෙන බව ඔබ මතකයේ තබා ගන්න. මේ තමයි පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩමේ අපිට හම්බ වෙච්ච තවත් සුවිශේෂී එක කාරණයක්. මෙන්න මේ ඡායාරූපේනොත් ඔබට මේ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ පහන බඩ ඇතුලේ තමයි උදරය ඇතුලේ තමයි තෙල් ගබඩා කරලා තියෙන්නේ. පහනේ තෙල් අවසන් වෙනකොට මෙතනින් ලිංගයෙන් පහළට තෙල් කාන්දු වෙනවා. පීඩනය මොකද මෙහි තියෙන පීඩනය අඩු වෙනකොට තෙල් කාන්දු වෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි අලුත් පාඩමකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.